හොඳයි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. ළමයිගේ ප්‍රශ්නයක්. සර් මම තෝරගත්තේ ඉංග්ලිෂ් ලිටරේචර්. ටීචර්ස්ලා කියනවා ඔක අමාරුයි. ඔයාට ඒ 9ක් ගන්න පුළුවන්. ඔක් කරන්න එපා. ඉස්කෝලේ ටීචර් මේ කියලා තියෙනවා. හැමෝටම මේක කියලා තියෙනවා කොහොම හරි. ඔව් ඉතින් මේ ලිටරේචර් වලට ළමයි ටික නැත්නම් ඉතින් උගන්නන්න ඕනේ නැහැ. සේරම ෆ්‍රීනේ. සාමාන්‍යයෙන් අපි දන්නේ පේන්ට් බාසුන් නැහැ කොහොම හරි පේන්ට් කරන්න හදන වාහනේ. වඩු බාසුන් නැහැ. ඔය ඇල්මිනියම් වලින් ගහන්න එපා. ලී වලින් ගහන්න ඕනේ. හේතුව ඒගොල්ලන්ට වැඩේ ඉන්නේ ඒ විදිහට කරාම. ඒගොල්ලෝ ඒ පැත්ත තමයි try කරන්නේ. ටීචර්ට ඔක් කරන්න ඕනේ. පඩිය හම්බ වෙනවා නම් පුළුවන් තරම්. නොකර හිටියම මොකෝ. මොකද්ද කියන්නේ කියලා මට තේරුන්නේ නැහැ මේකට. ලිටරේචර් කරන්න එපාලු එක අමාරුයි. අමාරු නම් හත් දෙයියනේ උගන්නහන්කෝ. මම ළමයින්ට කියලා කියන්නේ ඒ නමින් ඇති වැඩක් නෑ. ඒ නමේ ගන්න එක නෙමෙයි වැඩේ. ඔයා ඔය මොකක් හරි ලිටරේචර් එක තියෙනවා දැන් සබ්ජෙක්ට් තෝරා ගැනීමක් තියෙනවනේ. ඔය තෝරගන්න එකේ මම කියන්නේ මේක කරන්න එපා අර කරන්න කියලා. ඔය වෙන එකක් සමහර විට වෙන දෙයක් කරන්න පුළුවන්. ඔයා ඉංග්‍රීසි වලට ආස කෙනෙක් නම් ඉංග්‍රීසි ලිටරේචර් වලට ආසින්දනේ වා ඒක තෝරගන්න. කැමැත්තක් මොකක් හරි තියෙන හින්දානේ ඒක අමාරුයි කියලා දන්නවා ඒක තෝරගන්න. ඒක තමන්ගේ කැමැත්ත. ඒක කාටවත් මුකුත් කියන්න බෑ. ඒක අමාරුයි නම් ඒක ඉගෙන ගන්න එපා කියනවා නම් මොකද මොන මගුලකටද ඒක දාලා තියෙන්නේ සබ්ජෙක්ට් එකක් විදියට. කැමති දේ ඉගෙන ගන්න පුළුවන් හින්දානේ දාලා තියෙන්නේ. මතක තියාගන්න. ඔයා ලිටරේචර් කරලා S එකක් ගත්තත් ඒක වටිනවා. ඉස්කෝලෙන් එපා කියපු ළමයින්ට මම කියලා තියෙනවා ලිටරේචර් කරන්න S එකක් ගන්න. S එකක් C එකක් ගන්න ඒකක් ඕනේ නැහැ. ලිටරේචර් කරන්න පටන් ගත්තට පස්සේ ඒ ළමයි තේරුම් ගන්නවා ඒකේ වටිනාකම. මම කියන්නේ ඉංග්‍රීසි ලිටරේචර් කියන්නේ. සමහර ළමයින්ගේ දැනුම එතකොට vocabulary වචන මාලාව සෑහෙන ප්‍රමාණයකින් ඒ ළමයා ලිටරේචර් කරන්න කලින් තිබ්බ එකට වඩා ලිටරේචර් කරන්න පටන් අරගෙන අවුරුදු දෙකක් යද්දි තියෙන වචන ප්‍රමාණ දෙගුණ තෙගුණ වෙන්න පුළුවන්. එයා දන්න. අනිත් එක ඒ ළමයා අපි කියන්නේ essays ලියනවා. essay කියන්නේ සමහර වෙලාවට ලිටරේචර් වල appreciation, critique මේ වගේ දේවල් ලියද්දී අපි ඇනලයිස් කරද්දී ඒ එන හැකියාවෙන් අර ඉංග්‍රීසි වල essay එකක් ලියා ගන්න බැරුව රචනාවක් ලියා ගන්න බැරුව ඉන්න ළමයි එක පිටුවක් ලියා ගන්න ඉන්න බැරි ළමයි කියනවා දැන් පිටු 10ක් වුණත් රචනාව ලියන්න. ඇයිනේ? ලිටරේචර් වල හැකියාව. ලිටරේචර් වල අපි ඇනලයිස් කරලා essays ලියලා ක්‍රිටික් ලියලා ඇප්‍රීසියේෂන් ලියලා ඒ ගත්ත දැනුමින් ඒ ළමයට essay එක ඉංග්‍රීසි essay එක කියන එක nothing. ඊළඟට ඒකින් ලැබෙන අනිත් දේ තමයි අපිට ලිටරේචර් වලින් විවිධ
සංස්කෘතීන් ගැන, විවිධ ආගම් ගැන, විවිධ පුද්ගලයන් ගැන, විවිධ සමාජයන් ගැන සෑහෙන කරුණු අපිට එකතු වෙනවා. එතකොට මේකෙන් තියෙනවා සබ්ජෙක්ට් ගානක, සබ්ජෙක්ට් කීපයක, සමහර වෙලාවට ජියෝග්‍රෆි, සමහර වෙලාවට කල්චර් කියන්නේ අපි සමාජ අධ්‍යයනය කියමුකෝ. සොසයිටි එක ගැන කල්චර්, රිලිජන්, ආගමික දේවල්, මේ ගොඩාක් දේවල් වල දැනුම එන තැන. කරුණ කියන්නේ අපි ඉගෙන ගන්න ලිටරේචර් විභාගෙට මුහුණ දෙන්න. විභාගය සඳහා. එතකොට මේ ලිටරේචර් වලින් වෙන්න ඕනේ සියලුම දේ වෙන්නේ නැහැ. සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම දැන් අපිට මේ දවස්වල සංගීතයෙන් හිත නිවෙනවා කිව්වහම, ලෙඩ දුක් සනීප වෙනවා කිව්වහම මොන විකාරයක්ද? එහෙනම් මොකටද බෙහෙත් ගන්න කියලා. එතකොට මේ සාහිත්‍ය කියන එකෙන් ලිටරේචර් වලින් ගොඩාක් හිත නිවනවා. එහෙම කිව්වහම නිකන් ඒක විහිළුවක් වගේ. හැබැයි මමත් කරන්න පටන් ගත්තට පස්සේ, ඒ දේවල් වල යන්න පටන් ගත්තට පස්සේ අපිට මිනිහෙක්ට ගහන්න කේන්ති ආවොත්, මරන්න කේන්ති ආවොත් අපිට කවියක් ලියලා ඒ කේන්තිය නැති කරගන්න පුළුවන් එක. ඒ කියන්නේ මොකක් හරි නිසඳසක්, ෆ්‍රී වර්ස් එකක්, පොයම් එකක්, ස්ටෝරි එකක් ලියලා අපිට ඒක එක්ක විවේචනය කරන්න පුළුවන්, ඒක ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන්, මොකක් හරි එකක් ඇඩ්මයර් කරන්න පුළුවන්, මොකක් හරි එකකින් අපි අර කේන්තිය නිවා ගන්න ඇත්තටම පුළුවන්. එතකොට අපේ තියෙන අනිත් මනසේ තියෙන එක අපි මානසික ගැටලු වලට ගොඩාක් ඒක හොඳයි. හැබැයි ඒ විදිහට ඒක කරන්න. අර කලින් කිව්වා වගේ කරුණ කියලා කියන්නේ අපිට මේ අවුරුදු දෙකක් ඇතුළත, දැන් අපි කියමු O level කියලා. O level වල අවුරුදු දෙකක් ඇතුළත මෙන්න විභාගෙට එන්නේ මෙන්න මේවා, මේක තමයි සිලබස් එක, ඒක කරනවා. එතකොට ළමයා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා, අලුත් වචන මාලාවක් ඉගෙන ගන්නවා, ඒ ටික හරි. හැබැයි අර සාහිත්‍ය කියන දේ අර නිවීමේ ක්‍රමයේ ඉගෙන ගන්නේ නැහැ. හේතුව ළමයාට ඇප්‍රීෂিয়েෂන් කරන්න කාලයක් නැහැ, විදියක් නැහැ. හේතුව ටීචර් දැන් මෙන්න මේක තමයි පොයම් එක. මේක තමයි පොයම් එක, මේකේ උත්තරේ මෙන්න මේක. ඒ කියන්නේ මේක තමයි උත්තරේ ලියන්න ඕනේ. මේ තියෙන කරුණු ටික. ඒ කාගේ උත්තරේද මේ ළමයි ලියන්නේ? ඒතකොට ළමයාගේ සාහිත්‍යයක් වර්ධනය වෙලාද? ළමයාගේ සාහිත්‍යයක්, එයාගේ නිර්මාණශීලී හැකියාවක් එතන තියෙනවා. ළමයාට උත්තරේ කියනවා මේක තමයි ලියන්න ඕන. විභාගෙට ලකුණු ගන්න නම්. එහෙනම් පොයම් එක ලියන එකාට තිබුණානේ ඒක ලියලා ඒකේ තේරුම මේක විතරයි. මෙන්න මේක තමයි මම මේ කියන්නේ කියලා යටින් ලියනවා. කාටවත් මේ ඇඩ්මයර් කරන්න, ඇප්‍රීෂিয়েට් කරන්න මොකටද, ක්‍රිටිසයිස් කරන්න මොකටද ලියන්නේ පොයම් එක? පොයම් එකේ එක එක්කෙනා දකින්න විදිය විස්තර කරන්න එක එක්කෙනාට අයිතියක් තියෙනවා. ඒකෙන් තමයි නිර්මාණශීලී හැකියාව ඇති වෙන්නේ. කෙනෙක්ව අගය කිරීමේ හැකියාව ඇති වෙන්නේ. මේක කොහෙන් හරි බලනවා උත්තරේ මේක තමයි උත්තරේ. තවත් කරුණ කියලා කියන්නේ ටීචර් දෙන උත්තරේ නැත්තම් විභාගෙදී ළමයට ලකුණුත් නැහැ. ළමයා සමහර විට ඒක වෙන පැත්තකට ඇදගෙන ගිහිල්ලා ඒක ඔප්පු කරලා ලියලා තියෙන උත්තරේ. යකෝ ඒකට ලකුණු දෙන්නේ නැහැ. ඇයි? මන් දීපු උත්තරේ නෙමෙයි උඹ ලියලා තියෙන්නේ. පින් සිද්ධ වෙයි. ළමයෙක් ලිටරේචර් වලට උත්තරයක් ලියලා තියෙනවා නම් ඒක බලන්න. ඒකේ ඔප්පු කරලා තියෙනවා නම් ඒකට ලකුණු දෙන්න. මේ මම හැමෝටම නෙමෙයි කියන්නේ. මෙහෙම කරපු ඒවා මගේ ඇස් දෙකට දැකලා තියෙනවා. මොන අසාධාරණයක්ද? ඔය වගේ කෙනෙක් ගිහිල්ලා O level පේපර් එක බැලුවොත් මොකද වෙන්නේ? මොන තරම් අසාධාරණයක්ද ඒ ළමයට වෙන්නේ? ලිටරේචර් වල, ඉංග්‍රීසි ලිටරේචර් වල ඔය වගේ අසාධාරණකම් සෑහෙන්න වෙනවා. එයා බලාපොරොත්තු වෙන උත්තරේම දෙන්න ඕනි ඒ ගුරුවරයාට.
හැමෝම නෙමෙයි සමහර අය ඒ වගේ ඔල්මාදෙන් වැඩ කරන අය ඉන්නවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. ළමයින්ට මම කියන්නේ බය නැතුව ලිටරචර් වලට ආස නම් Tamanට සාහිත්‍යමය හැකියාවක් ඇප්‍රීසියේෂන් එකක් ලියන්න පුළුවන්. එහෙම යම් කිසි දෙයක් ගැන වෙනස් විදිහට දකින්න පුළුවන් නම් ඔයා ලිටරචර් කරන්න ආස නම් ඔයා කරන්න. ඒකෙදි මේ නෑය සනසන්න යන්න එපා, යාළුවෝ සනසන්න එපා. දැන් කට්ටියට ප්‍රශ්න වෙලා තියෙන්නේ අරයා ඒ 9 ගනි දැන් මට බැරි වුණා. සමහර ඔය ළමයින්ට වඩා අම්මලාට තියෙන්නේ. ඔබ ඒ 9 ගන්න ඕනේ. අම්මලට තමයි කියන්න තියෙන්නේ ඔක. ළමයාගේ ඒ 9 නෙමෙයි වැදගත්. ළමයාගේ දැනුම. දැන් ඔය ඒ 9 අරගෙන ඉන්නවා. 11 අවුරුදු 11ක් ඉංග්‍රීසි ඉගෙනගෙන. ඉංග්‍රීසි වලට ඒකක් තියෙනවා. ටෙන්සස් කීයක් තියෙනවද? දන්නේ නැහැ. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් යූසස් මොනවද? දන්නේ නැහැ. එතකොට ඒක එන්නේ කොහොමද? ගිරා පොතක කමින් ඒක ගන්නවා විභාගය වුණාට මෙලෝ දෙයක් දන්නේ නැහැ. ගුරු සමහර දෙමව්පියොත් කියනවා මේ ළමයාව රවට්ටන්න කියන එක කියනවා. සර් පොත කරන්නකෝ. පොත කරන්න. පොත කරාම ඇති. ඉංග්‍රීසි තිබුණත් එකයි නැතත් එකයි දැනුම තිබුණත් එකයි ළමයාට මේ විභාග ලිව්වට පස්සේ පහවදාට අමතක වුණත් කමක් නැහැ. ඒකක් ගන්නයි ඕනේ. මේ ඉස්කෝලෙන් දෙන වැඩේ කරන්න බෑනේ ළමයාට මේ පැවරුම කරන්න බෑ මේ සෙයින්ද පොත කරන්න. ඒ කියන්නේ මොකද්ද නොකිය? ඉස්කෝලේට යන්න කලින් අපි අර ඇක්ටිවිටීස් ටික තියෙනවනේ අච්චි පොතේ. ඒ ටික අපි කරවලා ගිහිල්ලා ඊට පස්සේ ළමයට පුළුවන් මේ පොතෙන් බලලා ක්ලාස් එකෙන් බලලා ඉස්කෝලේ ලියන්න. ඉස්කෝලේ පොතේ ලියන්න පුළුවන්. මේ අම්මලා කියන්නේ තමයි ළමයා මොකක්ද ළමයාට දැනුමක් ඇතුව දෙය ලියන්නේ. මේ අම්මලා කියන ඒවා. ඒ தත්ත්වයට වැටෙන්න එපා. ලිටරචර් ගැන කතා කරනවා. දැන් මම ලිටරචර් ප්‍රශ්නගෙන ඉන්නේ. ලිටරචර් කරන්න. Tamanට හැකි විදියට පොයම් ලියන්න. මේ කාගේවත් ආර්ට් වර්ක් එකකට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. ආර්ට් වර්ක් එකකට ඇඟිල්ල දික් කරන්න බෑ. අරුගේ මෙහෙමයි මේක වැරදි අරකයි මේකයි. එහෙම වැරදි නම් ඉතින් ඔය ඉන්න ඔක්කොම වැරදි. මේවා තමයි ටෙක්නික් මේ ටෙක්නික්ස් තියෙන්න ඕනි. කවුද මේවා හදන්නේ? මේ පස්සේ මේ මෙයාට කාලේ කට්ටිය. ෂේක්ස්පියර් එයාගේ තාලෙකට එයා ලිව්වා. එතකොට මේක ෂේක්ස්පියර්ගේ මොඩල් එක කියලා මෙන්න ඔන්න දැන් ඒක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් ෂේක්ස්පියර් ලියන්නේ මෙහෙම. ෂේක්ස්පියර්ගේ ක්‍රමය මේක එයාගේ මෙතඩ් එක. එතකොට මේ rules and regulations තියෙනවද මේවට? එහෙම එකක් නැහැ. දැන් රයිමින් පැටර්න් එකක් තියෙනවා නේද? එලි සමය කියලා කියන්නේ. අග වචන එක විදිහට එන එක. එලි සමයේ එක ක්‍රම තියෙනවා රයිමින්ස්. දැන් අපි කියමු දැන් උදාහරණයක් විදිහට රයිමින් දාන්න තේරෙන්නේ නැහැ. රයිමින් දාන්න බැරුව මිනිස්සෙක් ලියනවා පොයම් එක. ඒකේ තියෙන අදහසත් එක්ක ඒක ප්‍රසිද්ධ වෙනවා. එතකොට අපි දන්නේ නැහැ කියමුකෝ මේ මිනිස්සයා නිකන් ලියපු එකක්. මේක ප්‍රසිද්ධ වෙනවා. දැන් ප්‍රසිද්ධ වුණාට පස්සේ ඒ මිනිහා මෙලෝදියක් දන්නේ නැහැ කියලා කියන්න බෑ. මම උදාහරණයක් කියන්නේ. රයිමින්ස්. දැන් වර්තමානයේ බලන අය මොකද්ද? මේක හොඳ පොයම් එකක්. මේකට අපි කියමු මේක රයිමින්ස් නැහැ. රයිමින් පැටර්න් එකක් නැහැ. මේක irregular rhyming pattern. irregular rhyming pattern. එහෙම rules නැහැ. irregular rhyming pattern එකක් තියෙනවා. rhyming no nan ලියන්න poem එකක්. ඉතින් ඒක තමයි කියන්නේ. ඒ වුණාට ඒ poem එක වටිනවා. මෙහෙම එහෙම නීති දාන්න බෑ කාගේවත් ආර්ට් වර්ක් එකකට. මං කියන්නේ කිසිම දෙයක් වැරදි කියලා නෙමෙයි. කිසිම දෙයක් වැරදි නෑ. irregular තිබුණත් ඒකෙන් වැදගත් දෙයක් තියෙනවා නම් ඒක තමයි මැසේජ් එක. ලියන්න මොනවා හරි. ලියන්න. ඒක තමයි කියන්නේ ඉංග්‍රීසි ලිටරචර් කරනවා නම් කරන්න බය නැතුව පටන් ගන්න. හැබැයි
මම කියන්නේ මේ අමාරු වැටෙන්න පටන් ගන්න එපා. Tamanට යම්කිසි මට්ටමක වෙහසක් දරන්න ඕනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි දැනීම ටිකක් තියෙන්න ඕනේ. මේක මේ මෙලෝ දෙයක් දන්න කෙනෙක්ට එකපාරට ඉංග්‍රීසි වත් බැරි කෙනෙක්ට ගිහිල්ලා එකපාරට මේක කරන්න බෑ. හැබැයි එතෙන්ට ඇවිල්ලා Tamanට Tamanගේ අදිෂ්ඨාන Tamanගේ උවමනාව තමයි මේ හැම දෙයකටම තියෙන්නේ. Tamanට ඕන නැත්නම් කිසි දෙයක් කරන්න බෑ. පටන් ගන්න අරගෙන පොයම් එකක් ලියන්න, කතාවක් ලියන්න, මේවා try කරන්න. try කරන එකෙන් තමයි ඒක යන්න පුළුවන් ඉස්සරහට. ඒ හින්දා මේ ගුරුවරු සහ එක එක්කිනා එක එක දේවල් කිය. හැබැයි තමන් ආසයි නම් ඒ දේ ඉෂ්ට කර ගන්න පුළුවන්. ආසයි නම් ඒ දේ ඉෂ්ට කර ගන්න පුළුවන්. ඒ හින්දා බය නැතුව ලිටරචර් කරන අය ලිටරචර් කරන්න. ඒකෙන් ගොඩක් දේවල් සංවර්ධනය වෙනවා. ඒ ගොඩක් ඉම්ප්‍රූව්මන්ට්ස් වෙනවා. අය නැතුව යන්න මේ මං කලින් කිව්වා වගේ ආර්ට් වර්ක් එකකට කාගේවත් ඔයාගේ විදිහට ලියන්න. මම දන්නේ නැහැ ඉස්කෝලේ ටීචර්ගෙන් ලකුණු ගන්න බැරි නම් ඉස්කෝලේ ටීචර් කියන විදිහට ලියන්න. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක අපේ පව වෙන්නේ නැති. ඒ විදිහටම මෙන්න මේ උත්තරේ ලියපන් කියන්නේ ඒක ලියන්න. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක හරි වැරදි. ලිටරචර් වලට මේකයි උත්තරේ කියන්නේ එකක් නැහැ ලිටරචර් වල. එක එක්කෙනාගේ අදහස් අනුව එක එක්කෙනාගේ සිතීමේ මට්ටම අනුව උපරිම ඒකට වැලියේෂන් එකක් දෙන්න පුළුවන්. ඒක උපරිම ඇඩ්මයර් ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන්, ක්‍රිටිසයිස් කරන්න පුළුවන්. ඒක පුද්ගලයාගෙන් අනුව වෙනස් වෙනවා. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒකට මේකයි උත්තරේ කියනවා නම් ඉතින් ලිටරචර් ඉගෙනගෙන වැඩකුත් නෑ. මම හොඳ උදාහරණයක් කියන්නම්. දැන් චිත්‍ර කරන ගුරුවරු ඉන්නවා. චිත්‍ර කරන ගුරුවරයෙක් දැන් අපි ඉස්සර චිත්‍ර ඇඳපු අයගේ ආර්ට් වර්ක් අද අපි දන්නේ නැහැ එයා මොකක් හින්ද මේක ඇඳද මොනවද කිසිම දෙයක් දන්නේ නැහැ. අපිට එක එක අදහස් කතා කරන්න පුළුවන්. එක එක අදහස් කියන්න පුළුවන්. දැන් හැබැයි අපි ජීවත් වෙලා ඉන්නකොට අපෙන් අහනවා මේ මොකද්ද? මේ මොකද්ද මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ? මේ මොකද්ද ඔයා ඇඳේ මේ? දැන් අපි දැන් මම ඇඳනම් මගෙන් අහනවා මේ මොකද්ද මේක? මම සද්ද නැතුව හිටියෝ. දැන් එක ගුරුවරයෙක් මම ඇඳපු චිත්‍රෙට කියනවා මම උදාහරණයක් කියන්නේ මම ඇඳපු චිත්‍රෙට කියනවා ඇත්තටම මම දන්නේ පර්යාවලෝකනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ කියන පර්ස්පෙක්ටිව්ස් වර්ණ පර්යාවලෝකනය තියෙනවා එතකොට අපි කියන්නේ මේ ෂේප් එකේ කියන්නේ කලර් පර්ස්පෙක්ටිව්ස් සහ ෂේප් එකේ පර්ස්පෙක්ටිව්ස් පර්යාවලෝකනය කියනවා දුරදී දෙයක් උඩාවට පේන්නත් ළඟට ආවම ලොකුට පේන්නත් ඔහම පර්ස්පෙක්ටිව්නස් ෂේප් එකේ සහ ඔබ්ජෙක්ට් එකේ සහ කලර් එකේ තියෙනවා දෙකක්. මම නොදන්නවත්වම මම චිත්‍රයක් අඳිනවා. මටත් මේක වුණා මම ඒකයි කියන්නේ. චිත්‍රේ මම ඇඳපු දැන් ඉස්සරහාම ඉන්න මිනිහට වඩා ඊට පිටිපස්සේ ඉන්න මිනිහා ඈතින් ඉන්න මිනිහා චූටි වෙනවා. එතකොට එයාගේ කලර් එක ලයිට් වෙන්න ඕනි ඉස්සරහින් ඉන්න මිනිහට වඩා. දැන් කඳු ඇඳත් එහෙමයි. කඳ ළඟ තියෙන කඳ තද පාටට පේනවා. ඈත කඳ ලා පාටට පේනවා. එහෙමනේ අපි කඳක් බැලුවා. ඒක හරියි. ඒක තමයි පර්ස්පෙක්ටිව්ස්. එතකොට මගේ චිත්‍රයක පිටිපස්සේ ඉන්න මිනිස්සයා ලොකුයි. ඉස්සරහින් ඉන්න මිනිහට වඩා. ඈතින් ඉන්න මිනිහා ලොකුයි. ඒ චිත්‍රය මොකක්ද කියලා දන්නේ නැහැ. නිකන් ඇඳපු චිත්‍රයක්. චිත්‍ර කරන ගුරුවරයා මට කියනවා ඒක වැරදි. හේතුව මොකද්ද? පිටිපස්සේ ඉන්න මිනිහා මේ තරම් ලොකු වෙන්න බෑ ඉස්සරහින් ඉන්න මිනිහට වඩා. ඒ කියන්නේ සැලකිය යුතු වෙන ලොකුවක් තියෙනවා. ගොඩක් ඈතින් ඉන්න මිනිහෙක් වෙන්න බෑ. ඒක හරි. 100%ක් හරි එහෙම වෙන්න බෑ. ඒක තමයි පරිවාලෝක. මම කිව්වා මේ චිත්‍රයේ මේ පිටිපස්සේ ඉන්නේ මහසෝන. ඒකයි මේ පිළිඹු වෙන්නේ ලොකු රූපෙකින්. මං ඇඳපු මහසෝනෙක් නෑ. මං දන්නේ නැතුව පර්යාවලෝකනේ දන්නේ නැතුව මම වැරදිලා ලොකුවට ඇඳිලා. එතකොට මං කිව්වොත් ඒකේ ඉන්නේ මහසෝන. වැරදි කියන්න පුළුවන් දෙයකට. මහසෝන පිළිඹු කරනවා.
දැන් ඩාවින්සි වැරදිලා ඉරක් ගැහුවා. වැරදීමකින් මොකක් හරි ඒක අපි දන්නේ නැහැ. එයාගෙන් අහන්න ඕනේ මොකටද ඉර වැදුනේ. නිකන් හරි ඉරක් අදින්න නැති වැරදිලා හරි. එතකොට ඒ ඉරටත් අපි ලක්ෂණ කියනවා. මේක මෙන්න මේ දේ පෙන්වන්න මේක මේ මොකක් හරි කඩු පාරක් හරි කියනවා ඔකට. වැරදිලා යන්නේ ඉරක් වෙන්න පුළුවන්. නිකන් බැරිවීමකින් නැත්තම් දන්නේ නැතුව. ඩාවින්සිගේ පොඩි ළමයෙක් හිටියා නම් එයා ඇවිල්ලා ඇඳපු ඉරක් එන්නේ. පොඩි ගමට. නිකන් කටු ගන්නවනේ ළමයි. එතකොට අපි ඒක අගය කරන්නේ නැද්ද මේක තියෙන්නේ මේක මෙහෙම දෙයක් වෙන්නේ නැති මෙහෙම කියලා. ඇයි ඉතින් අගය නොකර ඉන්න බෑනේ ලොකු චිත්‍ර ශිල්පීන් යන්නේ. මේ අපි ඔයාලා ඇන්දෝ මේකේ වැරදි 1000. ඒක තමයි මේකේ ක්‍රමය. ඒ ක්‍රමය ඒක තමයි. දැන් අද කාලේ කලාවටත් කලාව කියන එකත් අද කාගේ හරි මිනිහාගේ මූණ දිහා බලලා උඩ තියෙන සල්ලි ප්‍රමාණය බලලා ඒ වගේ මිම්මක් කරන්නේ කලාවට. නැත්තම් එයාගේ පවර් ජනාධිපතිට හරි කාට හරි හේතු වෙලා දිනවද? ඒ වගේ දේවල් බලලා තමයි කෙනෙක්ගේ කලාකෘතියක් අගය කරන්නේ. නියම කලාව ඇස් දෙකෙන් දැකලා නෙමෙයි අගය කරන්නේ. බය වෙන්න එපා. කලාවට බහිනවා නම් ඕනි කලාවකට බහින්න. බය නැතුව සංගීතය වෙන්න පුළුවන්. දැන් අපි සින්දු කියන්නේ. තේරුමක් තියෙන ඒවාත් තියෙන. තේරුමක්ම නැති ඒවා කියන ඒවා ජනප්‍රිය වෙන්නේ නැද්ද? ඒවට කලාත්මක අගීමක් දෙන අයත් ඉන්නවා. එහෙනම් මේකේ ප්‍රශ්නයක් නැහැ. ඒක එයාගේ කලාව. ඒක එයාගේ කලාව. ඒකෙන් කවුරු හරි වින්දනයක් ලබනවා නම් ලිටරචර් කියන්නේ නැත්තම් කලාව කියන්නේ ඒකයි. කවුරු හරි එකකින් සතුටු වෙනවා නම් හොඳ පැත්තට යමක් කරනවා නම් මොකක් හරි කාගේ හරි කලාකෘතියකින් ඒක තමයි කලාව කියන්නේ. ඒකට කාටවත් මෙහෙමයි මේක මෙහෙමයි කියන්න බෑ. හැබැයි ජනතාව නොමග යන්නේ නැති ජනතාව වැරදි දෙයකට ඇබ්බැහි වෙන්නේ නැති යොමු වෙන්නේ නැති කලාකෘතියක් කරන්න. ඒක කොහොම දෙයක්ම ඒකේ වටිනාකමක් තියෙනවා. බය නැතුව ලිටරචර් කරන ළමයි ලිටරචර් කරන්න. කරලා try කරන්න උපරිමයෙන් ලස්සන ක්‍රිටික් එකක් ලියන්න. කාගේවත් කීම අපිට වැඩක් නැහැ. ගොඩක් දෙමව්පියන්ගෙන් ඇහුවාම ටීචර් ඉස්කෝලේ ටීචර් කිව්වා නම් මේක කරන්න එපා මේක බයයි කියලා අම්මලත් කියනවා තාත්තලත් කියනවා කරන්න එපා කියලා. අපි කියලා ඒ ළමයින්ට අද කරන ළමයි ඉන්නවා. ඒ කරන ළමයින්ට සාර්ථක ප්‍රතිඵල තියෙනවා. ඒ ළමයි අදටත් කියනවා සර් කිව්ව හින්දා ලිටරචර් කරා අද ඒකේ වටිනාකම තේරෙනවා කියලා. බය නැතුව කරන්න මහන්සි වෙලා වැඩ කරන්න. බොහොම ස්තුතියි.